හොඳයි දුවලා පුතා. නැවත වතාවක් අපි මේ හමුවන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය සාකච්ඡාවේ අපි මේ දැනට කතා කරමින් සිටින වර්තමාන මාතෘකාව එනම් ආයතනයක පවත්වාගෙන යන මූලික සටහන් පොත්පත් ලේඛනවල අපිට හමුවන සාකච්ඡා කිරීමට තියෙන දෙවන මූලික සටහන් ලේඛනය වන සුළු මුදල් පොත පිළිබඳ සාකච්ඡාවයි. එහෙමනම් අද දින මාතෘකාව සුළු මුදල් පොත්. එතකොට මේ අපි සමහර වෙලාවට අපේ දරුවෝ මේක දැකලා ඇති. මේක කොහෙද තියෙන්නේ? මේක සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙන උපකරණයක් නෙමෙයි. ඒ වුණාට ඕගොල්ලෝ වැරදිලාවත් ඕගොල්ලොන්ගේ දෙමාපියන් වැඩ කරන කාර්යාලයට ගිහිල්ලා තිබ්බොත් එහෙම නැත්තම් සමහරලාට අපේ තාත්තගේ ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරික ස්ථානයේ මේ වගේ පෙට්ටියක් තියෙන්න පුළුවන්. ඒ වගේම අපි සමහර ඔය වෙළඳාම් කරන ස්ථානවලත් අපි දැකලා තියෙනවා මේ වගේ බොක්ස් එකක් තියෙනවා. පෙට්ටියක් තියෙනවා. එතන මේක හොඳට තහඩුවකින් හදලා මේ වගේ මේ මොකද්ද මේ තියෙන්නේ? කී එකක් තියෙනවා. මේක ලොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ. මේක කුඩා පරිමාණයේ බොක්ස් එකක්. ඒතකොට මේකට මොනවද අපිට මේකට ඇඳුම් දාන්න පුළුවන්? බඩු දාන්න පුළුවන්? මේක ලොක් කරන්න තියන්නේ ඇයි? මේක මොකද්ද? මේක තමයි දුවලා පුතාලා. මේකට අපි කියනවා කඩෙන් අපි ගන්න ගියොත් අපි අහන්නේ පෙටි කෑස් බොක්ස් එක කියලා. එහෙනම් මේකේ මොනවද තියෙන්නේ? පෙටි කෑස්. මොකද්ද පෙටි කෑස් කියලා කියන්නේ? අපි සිංහලෙන් මොකද්ද කියන්නේ? සිංහලෙන් නම් කියන්නේ සුළු මුදල් තියෙන තැන. ඒ කියන්නේ මේකේ ලොකු ප්‍රමාණයක මුදල් නැහැ. නමුත් මේක ඇතුලේ යම්කිසි මුදලක් ඕනම අවස්ථාවක තියෙනවා. එහෙම නේද? ඇයි ඒ? අපේ ව්‍යාපාරික ආයතනයේ අවශ්‍යතාවයන් සඳහා හදිසි මුදල් අවශ්‍ය වන විට කුඩා මුදල්. ඒක අපිට ලබා ගන්න පුළුවන් තැන තමයි මේ පෙට්ටිය. සුළු මුදල් බොක්ස් එක. එතකොට මේක ලොක් කරලා තියන්නේ මේක ඇතුලේ තියෙන්නේ මුදල් හන්ද. අපි දන්නවා මුදල් කියලා කියන්නේ ඒක වාෂ්ප වෙන දෙයක්. ඕන කෙනෙක් මුදල් වලට ආසයි. ඒක නිසා ආරක්ෂාවක් සලසන්න තමයි අපි මේක යතුරක් දාලා වහලා තියෙන්නේ. හොඳයි. අපි බලමු අපේ සාකච්ඡාව අද දින අපි මොන විදිහටද යන්නේ කියලා. එhmenan අපි පොඩි හැඳින්වීමක් කරාර අපේ පෙටි කෑස් බොක්ස් එක පෙන්නලා එhmenan අපේ මාතෘකාව සුළු මුදල් පොත. එhmenan ඒ කුඩා වියදම් සඳහා අපි නඩත්තු කරන ලේඛනයක් තියෙනවා ව්‍යාපාරයක. අපි දන්නවා ව්‍යාපාරයේ කුමන වියදමක් කරත් සුළු වියදමක් වුණත් විශාල වියදමක් වුණත්
අපි මේවා සිදු කරන්නේ යම්කිසි අනුමැතියක් ඇතුව පාලනයක් ඇතුව වගකීමක් ඇතුව සහ වගවීමක් ඇතුව. ඒක නිසා මේ ඕනම තොරතුරක් පිළිබඳ අපි තොරතුරු අපි ව්‍යාපාරික පොත්පත්වල නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් අනිවාර්යෙන්ම තියෙනවා. එමනම් අපි බලන්ඩ ඕන ඇයි අපිට මේ පුංචි පුංචි වියදම් කරන්ඩ මේ වගේ හදිසි සූදානමක් සහිතව මේ වගේ මුදල් අපි ලෑස්ති කරලා තියෙන්නේ කියලා. කියන්නේ මොනවද මේ කුඩා කුඩා වියදම් කියලා කියන්නේ අපි හදිසිය අපිට කරන්න වන සහ නිතර නිතර කරන්න සිද්ධ වන පුංචි පුංචි වියදම්. එතකොට මේ වියදම් කරන කෙනා කවුද කියලා අපි දන්නෙත් නැහැ. ආයතනයේ අපි හිතමු සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මේ 10 දෙනාගෙන් කොයි කෙනාටද මේ හදිසියේ පුංචි පුංචි මුදල් වියදම් කරන්න සිද්ධ වෙන්නේ කියන එක අපිට කලින් කියන්න බෑ. සමහර වෙලාවට මම ව්‍යාපාරයේ ඇකවුන්ටන්ට් නම් මට සමහර වෙලාවට මේ හදිසිය අවශ්‍ය වෙන්න පුළුවන් ආයතනෙන් මේ යම් කිසි වියදමක් කරන්න ඇඩ්වාන්ස් එකක් ගන්න. එහෙම නැත්නම් මගේ වෙනත් සේවකයෙකුට බොහෝ විට අපි දන්නවා මේ ව්‍යාපාර ආයතනවල ඉන්නවා කාකාසා කියලා කියන්නේ. කාකාසා මොකද්ද? කාර්යාල කාර්ය සහායක. මොකද්ද මං කිව්වේ? කාකාසා. මෙයා ඇයි අපිට වැදගත් වෙන්නේ? ආයතනයේ ඉන්න බොහෝ පිරිසකට මොහුගේ සේවය අවශ්‍ය වෙනවා. ඇයි? මේ පුංචි පුංචි වැඩ කරගන්න අපිට කියන්න පුළුවන් පහසුම පුද්ගලයා තමයි මේ කාර්යාල කාර්ය සහායක. එහෙම නැත්නම් ඔෆිස් ඇසිස්ටන්ට් කියලා කියන්නත් පුළුවන්. ඕන කෙනෙකුට උදව් කරන්න ඉන්න පුද්ගලයා. මොකද තනතුරෙන් ටික ටික ඉහළට යනකොට අනුන්ගේ වැඩ කරන්න අපි කැමති නෑ. උදව්වක් විදිහට අපි සමහර වෙලාවට මොකක් හරි දෙයක් කරන්න පුළුවන් හදිසියේ ගමනක් ගෙනින් ගමන් අපිට කෝල් එකක් දෙනවා. ඔයා කොහෙද ඉන්නේ? අනේ මට මේ CR පොත් 5ක් ගෙනත් දෙන්න කියලා හැම අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. නමුත් අපිට ඒක කරදරයක් විදිහට කවදාවත් කරන්න බෑ. ඒකට අපි කැමති නෑ. ඒ වගේම ඒ පුද්ගලයා ඒකට කැමතිත් නෑ. ඒ වගේ හැම වෙලේම කඩේ යන්න කැමති නෑනේ. අපි කියන්නේ කඩේ යනවා කියලා කියන්නේ. එතකොට කඩේ යවන්න ඉන්න පුද්ගලයා තමයි මෙයා තමයි ලේසිම පුද්ගලයා කඩේ යවන්න. හරි? කඩේ යන්නේ මොකටද? බඩු ගේන්න. එහෙම නේද? ඔව්. ඉතින් මේ කඩේ යනවා කියලා කියන්නේ ඇත්තටම මේ බඩු ගේන්නම යන එකට නෙමෙයි. අපි ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියන්නේ කඩේ යවනවා කියලා. ඒ කියන්නේ හැම වෙලේම මේ සීනි ටික ගේන්න, තේකොළ ටික ගේන්න, බුලත් විටක් ගේන්න ඕකටම නෙමෙයි අපි කඩේ යවනවා කියලා කියන්නේ. අපේ ඉතින් තියෙන ওই පොඩි පොඩි වැඩ තියෙනවානේ. අපි කම්මැලි අපිටම කරන්න කම්මැලි. ඉතින් අපි බොහෝ විට කැමති ඕක කාට හරි කියලා කරගන්න පුළුවන් නම්. එහෙමනේ තියෙන්නේ. මොකද්ද උදාහරණය? මට තියෙනවා ලිපියක් රෙජිස්ටර් කරන්න. මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දාන්න. ඉතින් ඕකට මම යන්න ඕන. හරි? මොකද තැපැල් කාර්යාලයේ අරින්නේ සමහර වෙලාවට 8:00න් පස්සේ. මම වැඩට එනවා 8ට ඇවිල්ලා මං කාර්යාලේ වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ මගේ මීටින්ග්ස් පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මගේ මේ ලියුම තැපැල් කරගන්නත් ඕන. මම විධායක නිලධාරියෙක් නම් මට සමහර වෙලාවට ආපහු එළියට යන්න තියෙන අවස්ථාව සීමිතයි. ඉතින් මම මොකද කරන්නේ? මම කියනවා සුමනසිරි
10ට ගිහිල්ලා ඔයා 10ට පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා මෙන්න මේ ලියුම් ටික රෙජිස්ටර් කරලා එන්න පුළුවන්ද කියලා එහෙම කියනවා. ඉතින් සුමනසිරි මගේ වැඩේ හරියටම කරලා දෙනවා. ඒ වගේම සමහර ආයතන තියෙනවා අපි මේ වැඩ කරන පොඩි සේවකයෝ ඉන්නවානේ මයිනර් ස්ටාෆ් කියලා කියමු. ඒගොල්ලොන්ට අපි ව්‍යාපාරයෙන් දිවා ආහාරය දෙනවා. එතකොට දිවා ආහාරය අපි සමහරලාට මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් දිවා ආහාරය අපි කාත් එක්ක හරි අපි පිළියෙල කරනවා හැමදාම අපිට කෑම පැකට් අවශ්‍ය ගාන උදේට කියන්නම් අපිට කෑම ටික ගෙනත් දෙන්න කියලා. හරි. එතකොට අපි කී දෙනෙකුට කෑම ඕනද කියලා දැනගන්නේ කොහොමද? අපි කරන්නේ එදා උදේ සාමාන්‍යයෙන් 10 විතර වෙනකල් ඉන්නවා. ඊට පස්සේ වෙලාව බලලා. මොකද මේ වගකීම් අපි පවර්ලා තිනවා මේ සුමනපාල වගේ අයට. හරි. ඊට පස්සේ බලනවා කවුද අද ඇවිල්ලා තින්නේ කියලා කෑම අවශ්‍ය අය අහගන්නවා. ඊට පස්සේ සමහරලාට අපි තෝරා ගැනීමකුත් දෙනවා. එළවලු කෑම කන කට්ටිය, බිත්තර කෑම කන කට්ටිය, එහෙම නැත්නම් මාළු කෑම. ඉතින් මේක කොලේක ලකුණු කරගෙන හරි. අද ඕන කෑම පැකට් 15යි. ඉතින් කෑම පැකට් 15 අපි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඕඩර් කරනවා. එතකොට කෑම පැකට් 15 ගේනකොට අපි සල්ලි ගෙවන්න ඕන. මේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. සමහරලාට කෑම පැකට් එකක් රුපියල් 150යි. එතකොට 15කට යන්නේ 150 ඒවා 15ක්. එහෙම නේද? ඉතින් ඒ වගේ 2250ක් වගේ ගාණක්. හරි? ඉතින් අපි මොකද කරන්නේ? ඒකට ඊට පස්සේ මුදල් දෙන්න ඕන. එතකොට අපිට සුමනසිරිගේ මුදල් අපිට වියදම් කරන්න දෙන්න බෑනේ. ඒ මිනිස්සයා ගාව එහෙම සල්ලි හැම වෙලෙම තියෙන්න නැතුව ඇති. අනික අපි මේ වියදම් කරන්නේ අපේ ආයතනයේ වියදම්. එතකොට ආයතනයේ වියදම් අපි පුද්ගලිකව කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ ආයතනය තමයි මේ වගේ වියදමක් අවශ්‍ය වුණොත් අපි ඒක කාගෙන්ද ඉල්ලගන්නේ කියන ඒ කලින් ඒක සූදානම් කරලා තියෙන පෙර සූදානම්. හදිසියේ කාට හරි පුංචි මුදලක් ඕන වුණොත් සමහර වෙලාවට අපිට ආයතනයේ වාහන වලට ඩීසල් ගහන්න සිද්ධ වෙනවා. දවසට රුපියල් 2000 අපි සමහරලාට ඒ ඔෆිස් එකේ තියෙන ඩිරෙක්ටර්ගේ කායකට අපි ඩීසල් ගහන්න ඕනේ. එහෙම නැත්නම් පූල් වෙහිකල් එකට ඩීසල් ගහන්න ඕනේ. ඊට පස්සේ තවත් සමහර වෙලාවල් වලට වාහන කැඩෙනවා හිටපු ගමන්. පොඩි රිපෙයාර්ස්. පංච් එකක් ගියොත් පංච් එක සකස් කරන්න ඕන. එතකොට ඒකට අපි පොඩි වියදමක් දෙන්න ඕන. ඉතින් මේ වගේ පුංචි වියදම් තියෙනවා ගොඩක් දේවල්. පිරිසුදු කිරීමේ වියදම්. කවුරු හරි එනවා අපි ක්ලීනර් කෙනෙක් ගෙන්න ගන්නවා ක්ලීන් කරන්න කියනවා. තැපැල් ගාස්තු. ගමන් වියදම්. සමහර ගමන් අපි ත්‍රිවිල් එකේ යන්න කියනවා. ටැක්සියක් කරන් යන්න කියනවා. ඉතින් ඒ යනකොට ටැක්සියට ගෙවන්න ඕන. මේ වගේ එදිනෙදා නිතර සිදුවන සමාන ස්වරූපයේ වියදම් වලට පුංචි මුදල් අවශ්‍ය වෙනවා. හරි? සංග්‍රහ කිරීමේ වියදම්. හවස මීටින් එකක් තියෙනවා. අපි කියනවා සුමනසිරි අද අපේ මීටින් එකක් තියෙනවා කස්ටම් කෙනෙක් එක්ක. ඔයා කේක් කෑලි ටිකකුයි අපිට අයිස් කොෆී ටිකකුයි arrange කරලා තියන්න ඒ වෙලාවට මීටින් එක වෙලාවට ගෙනත්. ඉතින් සුමනසිරි මොකද කරන්නේ? සුමනසිරි එක කොහෙන් හරි ෂොප් එකකින් කලින් ඕඩර් එක දෙනවා. දීලා අපිට මේ වෙලාවට මේ ටික අවශ්‍යයි කියලා ඕඩර් එක දීලා එතනින් අපිට දෙනවා මොකද්ද බිලක් දෙනවා. බිලට අපි මුදල් පියවන්න අවශ්‍යයි. ඒ වගේ කරනවා. හරි? ඉතින් ඒ වගේ පුංචි වියදම් ගොඩක් තියෙනවා. මේ තින්
ව්‍යාපාරයක නිතර නිතර සිදුවන සුළු වටිනාකම් සහිත මුදල් ගෙවීම් පිළිබඳ ගනුදෙනු සටහන් කරනු ලබන මූලික පොත සුළු මුදල් පොත වේ. ඒ වගේ කරන පුංචි පුංචි වියදම් අපි ඒවා ව්‍යාපාරේ ගිණුම් ගත කරන්න ඕන. ගිණුම් ගත කරන්න ඉස්සෙල්ලා අපි මොකද කරන්නේ? අපි මේවා ලේඛනගත කරනවා. මොකද ගිණුම් හදනවා කියලා කියන්නේ අපි දැන් දන්නවා ගිණුම් P ආකාරයේ ගිණුම් සකස් කරනවා. හරි. එතකොට අපිට සමහර වෙලාවට මේ ගිණුම් කොහෙද තියෙන්නේ? ගිණුම් තියෙන්නේ ලෙජර් ගිණුමේ. ලෙජරේ තියෙන්නේ. ගිණුම් තියෙන ස්ථානයට පොදුවේ අපි කියනවා පොදු ලෙජරේ කියලා ආයතන. අපි අර කිව්වේ ලොකු පොතක් ගැන කතා කරේ අපි. නේද? එතකොට අපි හිතමු අපි ගත්ත උදාහරණය හැමදාම ගේන කෑම පැකට් ටික. කෑම පැකට් ටික අපි ලෙජර් ගිණුමක හැමදාම දාන්න වුණොත් අපි මොකද්ද ඒකට කියන්නේ? කෑම සඳහා වියදම් කරන ගිණුමට අපි මොකක් හරි නමක් කියන්න ඕන. නේද? අපි හිතමු එහෙමනම් ඒකට අපි කියනවා මොන ගිණුම කියලාද? අපි කියමු ඒකට ලන්ච් account එක. දිවා ආහාර. දිවා ආහාර ගිණුම. අපේ අවශ්‍යතාවය අනුව අපිට පුළුවන් ගිණුමක් ආරම්භ කරන්න. හරි? එතකොට අපේ ව්‍යාපාරයේ තියෙන සෑම දවසකම අපිට එනවා වියදමක්. මොකක්ද? පළවෙනිදත් එනවා රුපියල් 1700යි. දෙවනිදා 1.3 1.4 1.5 1.6 නිවාඩු දවස් දෙකක් ආපහු 1.9 1.10. ඉතින් මේ වගේ 1600යි ඊට පස්සේ 2000යි මේ ආකාරයෙන් 2700යි මේ කොහෙන්ද මුදල් කියලා තමයි අපි මුදලින් මේ වගේ වන්නේ කෑෂ්. හරි? මේ විදිහට අපිට දිවා ආහාර ගිණුම නඩත්තු කරන්න අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. ඇයි මේ ගිණුම් වල අපි ව්‍යාපාරික ගනුදෙනු අපි සටහන් කරන්නේ. දිවා ආහාරය කියලා කියන්නේ ආයතනයේට වියදමක්. එහෙනම් වියදම අනිවාර්යයෙන්ම අපි දන්නවා වියදම් ගිණුමක් අපි ආරම්භ කරලා වියදම් ගිණුමට මේ මුදල් ටික හර කරා. එතකොට මේ ලන්ච් ගිණුම වැනි ගිණුමක් බලන්න මේකේ කොච්චර අපි ගනුදෙනු එහෙම වුණොත් දාන්න ඕනද? ඒ කියන්නේ මේ ගිණුම මෙහෙම දිගට යනවා. පිටුවක් යනවා, තව පිටුවකුත් අවශ්‍යයි. නමුත් මේකේ බැලුවොත් එහෙම සමහරවිට හැමදාම එක ගාන තමයි දාලා තියෙන්නේ. එකම වියදම. දිවා ආහාර. දැන් හිතන්න මේකේ අනිත් ගනුදෙනුව කොතනද තියෙන්නේ? මේක හර කිරීම. බැර කිරීම කොතනද තියෙන්නේ? මුදල් පොතත් මේ විදිහටම 1.1 දිවා ආහාර ගිණුම හර. මුදල් පොත බැර. 1.2ත් මුදල් පොත බැර දිවා ආහාර කියලා දිවා ආහාර ගිණුම හර. මුදල් පොතෙත් මේ විදිහටම කොළ ටික යනවා. දාගෙන යනවා. හරි. එතකොට මේ වගේ තවත් වියදම් තියෙනවා නම් හැමදාම අපි දවසකට කොහොමද ලියුම් අපි 25ක් විතර අපි පෝස්ට් කරන්න ඕන. ඒ කියන්නේ අපේ ගනුදෙනුකරුවන්ගේ රිසිට් එක යවන්න ඕන අපේ බැංකුවට කෙලින්ම සල්ලි දාපු අයගේ ඒවා අපි
ලැබුණා කියලා රිසිට් එකක් යවන්න ඕන. මේ වගේ එක එක ආයතනවල එදිනෙදා ඔය නිතර නිතර සිදුවන පුංචි පුංචි සල්ලි යන වියදම් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපි මේ මුදල් පොතට හැම මේ පුංචි පුංචි හැම එකකටම බැර සටහනක් දාලා මේ මුදල් පොත කියන එක මහා ලොකු පොතක් අපි කරගන්න සිද්ධ වෙනවා. ඇයි ඒ? ගිණුම් කරණය අනුව සෑම ගණදෙනුවක්ම ව්‍යාපාරී ගිණුම් ගත කරන්න ඕන. මේකට ඉඩක් යනවා කියලා ලෝභ හිතලා අපිට ඒක නොකර ඉන්න බෑ. සත 25ක් වුණත් රුපියල් ලක්ෂයක් වුණත් මේ ඕනම ගණදෙනුවක් අපි ව්‍යාපාරේ ගිණුම් ගත කරන්න ඕන. ඒක තමයි අවශ්‍යතාවය. ඒ නිවැරදි ශීර්ෂය යටතේ ගිණුම් ගත කරන්නත් ඕන. අපිට මුද්දර ගාස්තු දිවාහාර කියලා දාන්න බෑ. අන්තික මේවා ඔක්කොම කලවම් කරලා අපිට දාන්නත් බෑ. මාසේ වියදම මේ සුළු මුදල් වියදම මෙච්චරයි කියලා. එතකොට අපි කොහොමද පාලනයක් කරගන්නේ? අයිතිකරුවන්ට දැනගන්න ඕන මේ වගේ වියදමක් යනකොට මේ පුංචි පුංචි වියදම් මොනවද කියලා. නැත්තම් ගිණුම් වැරදි. විවිධ වියදම් කියලා මේ ගොඩක් ඒවල් දාලා එකට ගොඩක් දැම්මොත් එහෙම ඒකෙන් කිසිම තොරතුරක් අපිට ලබා ගන්න බැරි වෙනවා. අනිත් පැත්තෙන් පාලනයක් නැති වෙනවා. නේ? ඕනම වියදමක් කවුද කරේ ආයතනේ? මොකක්ද ඒ වියදම? ඒ වියදම අවශ්‍ය දෙයක්ද? ඒ වගේ ව්‍යාපාරයක් ලාභ ලබන්න නම් වියදම් පාලනයක් කරගන්න. පාලනයක් කරගන්න නම් අපි ඒකට ක්‍රමවේද සකස් කරලා දෙන්න ඕන. ඉතින් ප්‍රායෝගිකව මේ වගේ චූටි චූටි ගණදෙනු විශාල ප්‍රමාණයක් අපිට මේ ගිණුම් වල සටහන් කරන්න අමාරුයි. මුදල් පොතේ සටහන් කරන්නත් අමාරුයි. ඒ කියන්නේ මොකද්ද? වටිනාකමෙන් කුඩා නිතර නිතර සිදුවන ගණදෙනු අපිට ඒ ගණදෙනුවේ ස්වභාවයෙන්ම අපිට මුදල් පොතට බැර කරලා ඒ වියදම් ගිණුම් වලට හර කරලා ඒ විදිහට ගිණුම් නඩත්තු කිරීම නිවැරදි වුණත් ප්‍රායෝගිකව ඔය කාරණේ අපිට කරන්න අපහසුතාවයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ආයතනයක අපි ඒකට වෙනම ක්‍රමයක් සකස් කරලා දීලා තියෙන්නේ. මේ සුළු මුදල් කියලා පොතක් අපි නඩත්තු කරනවා. සුළු මුදල් පොතක් පමණක් නෙමෙයි අර පෙටි කෑක්ස් බොක්ස් එකේ තිබ්බ ඒ මුදල් ටික අපි යම් කිසි කෙනෙකුට ඒ වියදම් කරන්න ආයතනයේ විසින් හඳුනාගත්ත විශ්වාසදායි නිශ්චිත පුද්ගලයෙක් අපි හඳුනගෙන එයාට තමයි මේ පුංචි පුංචි වියදම් කිරීමට අවශ්‍ය මුදල් දීමේ අධිකාරය බලය ආයතනයේ විසින් ලබා දීලා තියෙන්නේ. එතකොට ආයතනයක මුදල් සම්බන්ධ ප්‍රධාන භාරකරුවා කවුද? බොහෝ විට ඒ ව්‍යාපාරයේ ඉන්න ගණකාධිකාරීවරයා. හරි නේද? එතකොට ගණකාධිකාරීවරේ accountant කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ වගකීම් ඉතා විශාලයි. එම නේද? මොකද ඔහු විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. ආයතනයේ මේ වගේ සිද්ධ වෙන මේ පුංචි පුංචි වියදම් වල ඉඳලා ලක්ෂ ගණන් මිලියන ගණන් චෙක්පත් වලින් සිදුවන ගණදෙනු බැංකු ණය සම්බන්ධ ගණදෙනු ඊට පස්සේ ආයතනයේ විසින් සැපයුම් කරුවන්ට ගෙවන්න ඕන වියදම් වාහන ගන්න ඕන වියදම් නඩත්තු වියදම් ඊට පස්සේ ව්‍යාපාරයේ රෙන්ට් එක ගෙවන එක ඊට පස්සේ අලුතෙන් අපි වත්කම් ලබා ගන්න සූදානම් නම් ඒවට අවශ්‍ය කොටේෂන් ගන්න එක ඒවල ගණදෙනු නෙගෝසියේට් කරන එක සැපයුම් කරුවන් සමග ඒ ගණදෙනු සාකච්ඡා කරන එක ඊට පස්සේ අනෙකුත් දෙපාර්තමේන්තු වල සිටින කළමනාකරුවන් විසින් ඒගොල්ලොන්ගේ වාර්ෂික අයවැය යටතේ කරන්න යන වියදම් මෙයාගෙන් ලබා ගැනීම ඒ කියන්නේ අලෙවි දෙපාර්තමේන්තුව මාකටිං ඩිවිෂන් එක ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් වලට මුදල් ගෙවන්න ඕන ඇඩ්වාන්ස් ගෙවන්න ඕන ඊට පස්සේ මේ
ආයතනයේ නිෂ්පාදනාංශයට අමුද්‍රව්‍ය මිලදී ගන්න ඕන. මේ වගේ විවිධාකාරයේ දෙපාර්තමේන්තු විශාල ආයතනයක තියෙන්න පුළුවන්. මේගොල්ලොන්ගේ මේ සියලුම මුදල් සම්බන්ධ මූල්‍ය සම්බන්ධ කටයුතු ඔක්කොම පාලනය කරන්නේ කවුද? accountant මහත්තයා. ඉතින් accountant මහත්තයාට මේ ත්‍රිවිල් එකකට ගෙවන්න යන මුදලත් ඒකත් ඉල්ලන්න එයා හම්බෙන්න එනවා නම් එහෙම ඒ මිනිස්සයාට තමාගේ රාජකාරිය හරියට කරගන්න වෙන්නෙත් නැහැ. ආයතනයේ ඒ වගේ චූටි චූටි වියදම් ඕන කරන ඒ මුදල් අවශ්‍ය කරන පුද්ගලයන්ටත් හැම වෙලේම මේ වගේ වගකීවිය යුතු නිලධාරියෙක් හම්බෙලා ඒ මුදල් ටික ඉල්ලගෙන ඇයි මේක ඕන මේ දේවල් පැහැදිලි කරලා මේක කරන්න ගියයින් පස්සේ ඒක ඒ පුද්ගලයෝ හැමෝම අපහසුතාවයකට පත් වෙනවා. ඔන්න ඔය කාරණය හන්දා තමයි අපි මේ පුංචි පුංචි වියදම් කරන්ඩ අපි වෙනම ක්‍රමයක් සකස් කරලා තියෙන්නේ. අපි බලමු මොකක්ද ඒ ක්‍රමය කියලා. හරි? අපි කියමු මේ ක්‍රමයට සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. ඔන්න අලුත් වචනයක්. මොකක්ද? ආයෙත් සරයක් මං කියන්නම්. සුළු මුදල් අග්‍රිම ක්‍රමය. බලන්න මේ රූප සටහන දිහා. අපි බලමු මේකේ මොනවද මේකෙන් පෙන්눔 කරන්න කියලා. මේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය තමයි අපි මේ ඔයගොල්ලන්ට මේ වගේ රූප සටහනක් මාර්ගයෙන් අපිට සිතට කාවදින විදිහට අපි ඒක පැහැදිලි කරොත් අපිට මේක හොඳින්ම මතක තියෙනවා. සුළු මුදල් කියන්නේ මොකද්ද? සුළු මුදල් ක්‍රමය කියන්නේ අපිට ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ ඉන්නේ කවුද? මෙයා තමයි ආයතනයේ කැෂියර්. එමනම් මෙයාට අපි කියමු ප්‍රධාන මුදල් අය කැමි. මේන් කැෂියර්. ඒ කියන්නේ මෙයා accountant නෑ. accountant නෙමෙයි. නමුත් accountant යටතේ එයාට වාර්තා කරන ආයතනයේ සිටින තවත් වගකීමක් දරන නිලධාරියෙක්. ඇයි ඒ? මුදල් සම්බන්ධ ගනුදෙනු තමයි මෙයා ඔක්කොම කරන්නේ. මුදල් ලැබෙන ඒවා මෙයාගේ භාරකාරීත්වයේ යටතේ තමයි ආයතනය ලබාගන්නේ. ඒ සඳහා අපි දන්නවා මොනවද නිකුත් කරන්න ඕන? ලදුපත් නිකුත් කරන්න ඕන. ඒ වගේම විවිධාකාරයේ විවිධ ප්‍රමාණයේ ගෙවීම් සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. ඒතර ඒ වගේ ගෙවීම් අපි මුදලින් කරනවා නම් අපිට මේ කැෂියර් එක ගාවට ගිහිල්ලා කැෂියර්ගෙන් මේ මුදල් ටික අපිට ඉල්ල ගන්න සිද්ධ වෙනවා. එහෙම නේද? සමහර වෙලාවල් වලට අපි චෙක් පත් වලින් බොහෝ ගනුදෙනු සිද්ධ කරන අවස්ථාවලුත් නැතුවා නොවේ. හරි? එතකොට මේ ආයතනයේ කැෂියර් ඉන්නවා. හරි? ඊට පස්සේ මේ කවුද? මෙයාට කියනවා පෙටි කැෂිය කියලා. එයා කවුද එහෙමනම්? අපි එයාට කියමු සුළු මුදල් භාරකරු. මෙයා මොකද්ද කරන්නේ? ආයතනයේ තියෙන ওই පුංචි පුංචි වියදම් කරන්න අපි වෙනම කෙනෙක් පත් කරලා තියෙනවා. එතකොට මෙයාගේ ජොබ් එක සුළු මුදල්ද? මෙයාගේ පුංචි පුංචි වියදම් කරන එකද? මෙයා ස්ථිර තනතුරක්. කැෂි එකේ අනිවාර්යයෙන්ම ඉන්න ඕන. හරි? නමුත්
සුළු මුදල් වලට වෙනම accountant කෙනෙක් ඉන්න ඕනද මේ වගේ පුංචි accountant කෙනෙක්? එහෙම නැත්නම් නිලධාරියෙක්? සමහර වෙලාවට ආයතනයේ විශාලත්වයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් ප්‍රායෝගික පැත්ත කිව්වොත් එහෙම බොහෝ වෙලාවට සමහරලාට අපේ වෙනම තියෙනවා නම් ඩිපාර්ට්මන්ට් එකක් accounts department එක කියලා. හරි? මූල්‍ය අංශය කියලා. මූල්‍ය අංශයේ නිලධාරියෙකුට අපිට මේ වගකීම දෙන්න පුළුවන්. මෙයාට වඩා පහලින් ඉන්න නිලධාරියෙකුට කියනවා ওই පුංචි පුංචි වියදම් ටික ඔයා බලා ගන්න කියලා. හැබැයි මෙයා තව වෙනත් ආකාරයේ ඩියුටිත් කරන එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම වෙලේම මේ පුංචි පුංචි වියදම් කර කර ඉන්න ඒකට වෙනම සේවකයෙක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නේද? ඉතින් ඔය තවත් වැඩක් කරමින් ගමන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මේක මොකද හැම වෙලේම හැම දවසෙම මේ ලොකු වියදම් ටිකක් මෙයා කරන්න අවශ්‍ය නැති නිසා. වෙනත් වැඩක් කරමින් ගමන් කියනවා ඔය පුංචි පුංචි වියදම් තියනවා නම් මෙන්න so and so ගෙන් ඉල්ල ගන්න කියලා. එතකොට එයාට අපි දීලා තියෙනවා මේ මුදල් ටික ආරක්ෂා කරගන්න පහසුකමක් දීලා තියෙනවා. මොකද්ද? අර පෙටි කෑෂ් බොක්ස් එක. ඒකත් අපි දීලා තියෙනවා. ඕන්නම් හැමදාම හවසට මොකද ඕක උස්සන් යන්න පුළුවන් කාට හරි. ඊට පස්සේ කාර්යාලයේ වහනකොට අර බොක්ස් එක ඕන්නම් අපිට පුළුවන් ඒක වෙනත් ආරක්ෂිත ස්ථානයක දාලා ඒ අතුර එයා ගාව තමයි තියන් ඉන්නේ. ඒකේ අතුර. ඒක වෙන කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ. ඇයි ඒ? මේ බොක්ස් එකෙන් මුදල් ගන්න ඕන නම් අපි වෙනත් කාටවත් ඒක අතපත ගන්න දෙන්නේ නැහැ. ඇයි ඒ? අපි දන්නවනේ මුදල් කියලා කියන්නේ මොනවද කියලා. හදිසියකට අපි ගන්නවා 500ක් ගන්නවා. හරි. ඔන්න ඔය පෙට්ටියෙන් 500ක් ගන්න කියලා කියනවා මොනවත් නැතුව හදිසියට කියනවා මෙන්න යතුරු අරගන්න කියලා. ඊට පස්සේ අපි දන්නේ එයා 500ක් ගත්තද එයාට සමාජලාට හවස් වෙනට මතක නැහැ 500ක්ද ගත්තේ 1000ක්ද ගත්තේ කියලා. එයත් ඒ රාජකාරිය ඇස්සේ. ඒක නිසා දරුවනේ මේ වගේ මේ මුදල් ගනුදෙනු සම්බන්ධ කටයුතු කරනකොට මේ විශ්වාසය මත පදනම්ම අපිට එක එක්කෙනාට මේක කරන්න දෙන්න බෑ. මේකට ක්‍රමයක් තියෙන්න ඕන. සල්ලි දෙනවා නම් ඔහේ සල්ලි දෙන්න බෑ. මේ පෙට්ටියේ සල්ලි තියනවා කියලා ඒකෙන් අරගෙන මෙයාට දෙනවා හරි ත්‍රිවිල් ගාස්තුව. එහෙම කරන්න බෑ. ඒකට අපි විධිමත් ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. හරි? සල්ලි ඕනනම් පුංචි ෆෝම් එකක් ගොඩක් තොරතුරු දාන්න ඕනේ නැහැ. පොඩි ෆෝම් එකක් තියෙනවා. කවුද මේක ගන්නෙ? කාරණය කුමක්ද? amount එක කීයද? ඊට පස්සේ ඒක කියලා සමහරවිට ඒකට approval එක කෙනෙක් දෙන්නත් පුළුවන් මේ පෙටි කෑස් වලින් ගන්න කියලා. එහෙම නැත්නම් අගය අඩු නිසා අපිට පුළුවන් සමහරවිට මෙයාට මේ approval එක දෙන්න පුළුවන්. මොකද මෙයා දන්නවා මුදල් ඉල්ලන්නේ මේ ඔෆිස් එකේ වැඩකට කියලා. ඒ අය නිතර නිතර ඒ විදිහේ වියදම් කරන නිසා මෙයාට පුළුවන් ඒ පොඩි ගාණ අනුමත කරලා මේ කෑම වියදම, තැපැල් ගාස්තුව, ගමන් වියදම්, ඩීසල් වලට යන දේවල් ඒ වගේ ඒවා මෙයාටම ඇප්‍රූව් කරලා ඒ මුදල් ටික නිකුත් කරන්න පුළුවන්. සල්ලි ටික එළියට යනවා මෙයා ගාව තියනවා කොලයක්. ඒ කොලේ තියනවා කීයක්ද මුදල් ගත්තේ? කුමන කාරණයක් සඳහාද ගත්තේ? ඒ නිකුත් කරන ඒ ලියවිල්ලට වවුචර් අංකයකුත් තියෙනවා. රනින් නම්බර් එකක් තියෙනවා. 1ද 2ද 3ද 4ද. ওই ටික අරගෙන අපි ෆයිල් එකක දාගන්නවා අනිවාර්යයෙන්ම. ඒක තමයි ඒවට මොකද්ද අපි කියන්නේ? මූලාශ්‍ර ලියකියවි. ඒ වගේ සුළු මුදලක් අපි ගෙවනකොට ඒකට අදාළ වැදගත් මූලාශ්‍ර ලියවිල්ලක් තමයි එහෙමනම් මෙන්න මේ වවුචර් කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? වවුචර් එක ගෙවීම් වවුචරය. වවුචරයක් එක්ක තමයි අපි මුදල් ඉල්ල ගන්න. හරි? එතකොට දැන් මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? මෙයාට මුදල් කොහෙන්ද ලැබෙන්නේ? මේ පෙට්ටියට දාගන්න මුදල් ටික
අනිවාර්යයෙන්ම ඉල්ල ගන්න ඕන මෙයාගෙන්. හරි? ඊට පස්සේ මෙයා කරන්නේ මොකද්ද? මේ වගේ වවුචර් තියාගෙන මේ විවිධාකාරයේ වියදම් සඳහා එයාට මේ මුදල් දෙන්න පුළුවන්. හරි? එතකොට මේ තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට්. ගමන් වියදම්. 3 wheel වගේ දේවල්. හරි? ඊට පස්සේ ආයතනයේ යම් යම් කාර්යාල උපකරණ සර්විස් කරන්න කට්ටිය එනවා. අලුත් වැඩියා කරන්න එනවා. ඊට අමතරව පිරිසුදු කිරීමේ කාර්යයන් කරන්න කට්ටිය එනවා. ඒගොල්ලන්ටත් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒක බලන්න සමහරවිට ආයතනයේ වෙනස් සේවකයෙක් ඉන්න පුළුවන්. ඒ සේවකයා හරහා මේ අයට ගෙවීම් කරන්න පුළුවන්. කවුරු වුණත් මේ වියදම් කිරීම සඳහා සාක්ෂියක් මෙයාට ලැබෙනවා. මේ ට්‍රාන්ස්පෝර්ට් එකට දෙන වියදම අස්සම් කරලා තමයි කවුරු හරි බාර අරගන්නේ. ඒ පුද්ගලයා තමයි මේකට අවශ්‍ය බිල් එක ගිහිල්ලා දෙන්න ඕන. පෙටි කෑෂ් වවුචර් එක කියලා කියන්නේ මුදල් ඉල්ල ගන්න මේ සුළු මුදල් බාරකරුගෙන් ඒකට ඉල්ල ගන්න එයා ඉදිරිපත් කරන ලේඛනය. ඒක තියාගෙන ඒකේ තියෙන මුදල දෙනවා. ඊට පස්සේ මෙයා දන්නවා මේ වවුචර්ස් ටික එකතු කරලා එයා දන්නවා මොන වියදම්ද අද දවස තුල කරලා තියෙන්නේ කියලා. සල්ලි ටික පෙට්ටියේ නෑ. නමුත් වියදම් කරපු වවුචර් ටිකක් තියෙනවා. වවුචර් ටික තියෙනවා නම් අපිට කියන්න පුළුවන් කීයක් අද දවසේ පෙටි කෑස් අපි වියදම් කරාද කියලා. සර්විස් සඳහා ස්ටේෂනරි ගන්න. හරි? ඊට පස්සේ මොනවා හරි ඩිලිවර් කරන්න ගිය charges යනාදී වශයෙන් විවිධාකාරයේ දේවල් වලට පුංචි වියදම් එක පුද්ගලයෝ ඉල්ල ගන්නවා. ආයතනයේ වැඩ කරනවා. විවිධාකාරයේ පුද්ගලයෝ මේක ඉල්ල ගන්න පුළුවන්. ඒගොල්ලෝ හරහා තමයි මේ පේමන්ට් එක මේ අයට කරන්නේ. නැත්තම් මෙයා හැම වෙලේම මේගොල්ලෝ හම්බෙන්න ගිහලා ඒ ගෙවීම් කරනවා කියන එක ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. හරි නේද? එතකොට කොහොමද මේ සල්ලි ටික මෙයා ඉල්ලගන්නේ? ඒකටත් අපි ඔන්න ක්‍රමයක් හදලා දීලා තියෙනවා. මොකද්ද? ආයතනයේ මේ පුංචි මුදල් එදිනෙදා අවශ්‍ය වන ස්වභාවය සාමාන්‍යයෙන් අපිට තීරණය කරන්න පුළුවන්. දවසකට අපි හිතමු රුපියල් 3000ක විතර වියදම් යනවා පුංචි වියදම්. දවසකට රුපියල් 3000. හරි? දවස් 5කට එතකොට කීයක් අවශ්‍ය වෙනවද? රුපියල් 3000 වැඩි කිරීම 5. $15000ක් විතර දවස් ඒ කියන්නේ සතියකට අවශ්‍ය වෙනවා. අපිට එතකොට කරන්න පුළුවන් මෙයාට අපි දීලා තියෙනවා රුපියල් අපි හිතමු 20000ක් විතර දෙනවා සතියකට. ඇයි? සාමාන්‍යයෙන් යන ගාන රුපියල් 3000යි සතියකට 15000යි. හදිසියෙවත් තව පොඩි වියදම් ටිකක් වැඩියෙන් අවශ්‍ය වුණොත් කියලා රුපියල් 20000ක් අපි මෙයාට දෙනවා. කවුද දෙන්නේ? මේ ප්‍රධාන මුදල් අයකැමි ගාව තමයි ආයතනයේ මුදල් තියෙන්නේ. එහෙම නැත්නම් එයාට පුළුවන් බැංකුවෙන් මුදල් ගෙනල්ලා එයා නඩත්තු කරන ඒ මුදල් ටිකෙන් රුපියල් 15000ක් අපි මෙයාට දීලා තියෙනවා. එතකොට මේ 15000 අපි මෙයාට දෙනවා. එතකොට මේ ඒකට අපි කියනවා මෙයාට දෙන අග්‍රිමය කියලා. ආයතනයේ විසින් තීරණය කරන ලද accountant විසින් තීරණය කරන ලද පෙටි කෑස් සඳහා මෙයාට දෙන අග්‍රිමය තමයි රුපියල් 15000 නෙමෙයි අපි කිව්වේ 20000යි කියලා. මේ වැඩිපුරත් එක්කනේ අපි දෙන්නේ 20000ක මුදලක් මෙයාට අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? දිනපතා වියදම් කරගෙන යනවා. කරගෙන ගියායින් පස්සේ අපි හිතමු
රුපියල් කීයක්ද 15000ක් අපි සිකුරාදා වෙනකොට වියදම් කරලා පෙටි කෑස් 15000ක් වියදම් වෙනවා. හරි? දැන් ඊළඟ සතියේ කොහොමද වියදම් කරන්නේ? දැන් අතේ කීයක්ද තියෙන්නේ රුපියල් 5000. 15000ක් අපි වියදම් කරලා. හරි? එතන මෙයා අපි මොකද මුලින්ම කරන්නේ මෙයාට දෙනවා රුපියල් 20000ක් දෙනවා. මම ඒකයි කිව්වේ ඔයගලන්ට. රුපියල් 20000ක් ප්‍රධාන අය කැමි විසින් පෙටි කෑස් අය කැමිට දෙනවා 20000ක්. මෙයා වියදම් කරනවා රුපියල් 15000ක්. හරි? දැන් ඊළඟ සතියේ සඳුදා ආයේ මේ සතියේ වියදම් ටිකක් කරන්න ඕන. දැන් මෙයා ගාව තියෙන්නේ තව රුපියල් 15000. 5000යි තියෙන්නේ. හරිනේ? එතකොට අපි ඊළඟ අවස්ථාවේ කරන්නේ මොකද්ද? මෙයා මේ 15000ට අදාළ වවුචර්ස් ටික වවුචර්ස් හරි වවුචර්ස් වල වටිනාකම රුපියල් 15000යි. මේ තියෙන්නේ වියදම් කරපු දේවල්. හරි? වියදම්. මේ 15000ට අදාළ වවුචර්ස් ටික තියෙනවා අපි ගාව ඒ තොරතුරු තියෙනවා මොනවටද වියදම් කරේ කියලා. ඒ වවුචර්ස් වල ඒ සියලුම වවුචර්ස් සමග ඒවට ගිය වියදම මෙයා ඉදිරිපත් කරන්න අවශ්‍යයි කාටද? කම්පැනි එකේ ඉන්න ප්‍රධාන මුදල් අය කැමිට. සඳුදා උදේ මේ දේ සිද්ධ කරනවා. මම මේ උදාහරණයක් පමණයි කියන්නේ සිකුරාදා වෙන්නත් පුළුවන් බදාදා වෙන්නත්. හරි? සල්ලි ඉවර වෙන විදිහට තමයි ඒක තීරණය වෙන්නේ. 15000 දවස් දෙකකින් ඉවර වුණොත් ආයෙ සල්ලි අවශ්‍යයි. ඒක නිසා අපි මේවා වරදවා වටහා ගන්නත් ඕනේ. අපිට ඕන සාමාන්‍යයෙන් කියන්න පුළුවන් සාමාන්‍ය විදිහට නම් මේ වියදම් ටික කරන්නේ සඳුදා අපිට සෑම සඳුදා දවසකම ඔයා ආයෙ සල්ලි ඉල්ල ගන්න කියලා තියෙනවා. එතකොට ඊළඟ සැරේ මෙයාට දෙන්නේ කීයක්ද ආපහු රුපියල් මේ වවුචර්ස් ටික මෙයාට දුන්න ගමන් මෙයා ඒක අනුමත කරනවා අප්‍රූව් කරනවා. මේ වියදම් ටික ඔක්කොම පරීක්ෂා කරලා නිවැරදි නම් ඊළඟ සැරේ ආයෙමත් සල්ලි දෙනවා කීයක්ද? රුපියල් කීයද දෙන්නේ? ආපහු දෙන්නේ දරුවනේ කීයක්ද? 15000ක් වියදම් කරා ඉතිරි වෙන්නේ කීයද? ඉතිරි 5000යි 15000ක් වියදම් කරන නිසා නැවත වතාවක් නිකුත් කරනවා රුපියල් 15000ක්. ඒ 15000 මෙතනට එකතු වෙනවා. සඳුදා උදේ මේ සල්ලි ටික ලැබුණයින් පස්සේ නැවත වතාවක් මෙයා ගාව කීයක් තියෙනවද? පෙටි කෑෂ් බොක්ස් එක දිහා බැලුවොත් රුපියල් 20000ක් ඔන්න දැන් ආයේ රීෆිල් එකක් අරගෙන රීෆිල් කරගන්නවා. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ මෙතන? මෙයාට පෙටි කෑෂ් විදිහට දෙන්න ඕන සීමාව සෑම විටකම රුපියල් 20000යි. හරි? මෙයාට නැවත වතාවක් ආයේ මුදල් අවශ්‍ය වුණොත් ප්‍රධාන අය කැමිගෙන් එයාට ගන්න පුළුවන් වෙන්නේ මේ 20000 වෙනකල් මේ ඉතිරිය පමණයි. ඒ කියන්නේ මේක සමානයි ඇත්තටම වියදම් කරපු ප්‍රමාණයට. හරි? එතකොට මෙන්න මේ ක්‍රමයට තමයි අපි කියන්නේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. එහෙනම් මෙතන අග්‍රිමය මොකද්ද? මේ උදාහරණයේ අග්‍රිමය තමයි රුපියල් 20000 කියන එක. එහෙනම් සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ ප්‍රධාන මුදල් අය කැමි විසින් සුළු මුදල් භාරකරු වෙත දීමට අනුමත කරලා තියෙන ඒ
මුදල් ප්‍රමාණයේ වටිනාකමට තමයි අග්‍රිමය කියලා කියන්නේ. හරි? ඊට පස්සේ ඒකට කියනවා petty cash impressed කියලා. ඊට පස්සේ ඒ අනුව තමයි මේ වියදම් කරන ප්‍රමාණය අග්‍රිමය සම්පූර්ණ වෙන්න තියෙන ඉතිරි මුදල් ප්‍රමාණය නැවත වතාවක් සුළු මුදල් භාරකරු අතටපත් වෙනවා. ඒ අනුව ඔහු දිගින් දිගටම ව්‍යාපාරී වියදම් මේ ආකාරයෙන් කරගෙන යනවා. එතකොට ව්‍යාපාරේ ඇකවුන්ටන්ට් කරදරයකුත් නැහැ. ඊට පස්සේ මේ සුළු මුදල් මේ වියදම් ටික මේ වවුචර්ස් වල තියෙන වියදම් ටික අපි ලේඛනයක නඩත්තු කරන්න ඕන. ඔන්න ඔය ලේඛනයට තමයි අපි කියන්නේ මූලික සටහන් පොතක් කියලා. එතකොට අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ලෙජරේ ගිණුම් සංකීර්ණ වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ගිණුම් පුරවගෙන ගනුදෙනු පුරවගෙන මේක අර නිකන් පිස්සිගේ පලාමල්ල වගේ එහෙම අපි ලොකු කරගන්න නැතුව ක්‍රමානුකූල විදිහට අපිට කරන්න පුළුවන්. මෙන්න මේ වගේ සුළු සුළු මුදල් වලට වෙනම ක්‍රමයක් අපි සකස් කරලා දීලා තියෙනවා නම් ආයතනෙ. එතකොට එහෙමනම් සුළු මුදල් පොත කියලා කියන්නේ දරුවනේ මෙන්න මේ ආකාරයෙන් අපි නඩත්තු කරන ලේඛනයට තමයි අපි සුළු මුදල් පොත කියලා එහෙමනම් අපි කියන්නේ. මේ රූප සටහන මාර්ගයෙන් මේ සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ නඩත්තු කරන ආකාරය පිළිබඳ අපිට ඉතාමත් නිර්වුල් අවබෝධයක් අපිට ලැබුණා කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපි බලමු මේ පිළිබඳ න්‍යායාත්මක කරුණු කෙසේද කියලා. එහෙමනම් සුළු මුදල් අග්‍රිමය. හරි? petty cash impressed. petty cash impressed කියලා අපි මේකට කියනවා. අපි බලමු මොකද්ද සුළු මුදල් අග්‍රිමය කියන්නේ කියලා. පාලනයකින් යුතුව සුළු මුදල් ගෙවීම පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන මුදල් භාරකරු යටතේ පත් කරන සුළු මුදල් භාරකරුට යම්කිසි නිශ්චිත මුදලක් ලබා දෙන අතර එම මුදල සුළු මුදල් අග්‍රිමය නම් වේ. අපේ උදාහරණයේදී අපි රුපියල් 20000ක් කියලා තේරුම් ගත්තේ ඔන්න ඕක තමයි. එම සුළු මුදල් අග්‍රිමය භාවිතයෙන් සුළු සුළු ගෙවීම් කිරීම සහ සුළු මුදල් පොත පවත්වාගෙන යෑම සුළු මුදල් භාරකරුගේ වගකීම වේ. මං කිව්වා මේ වියදම් කරා වගේම මොහු විසින් අර මූලික සටහන් පොත නඩත්තු කිරීම සිද්ධ කරන්න ඕන. මොකද ඒකේ තමයි මේ පුංචි පුංචි ගණදෙනු වල සියලු විස්තර අන්තර්ගත වෙන තැන. හරි? එහෙනම් මොකද්ද මේ ප්‍රතිපූරණය කරනවා කියලා කියන්නේ? අග්‍රිමය අවසාන වීමට ආසන්න වූ විට සුළු මුදල් භාරකරු ප්‍රධාන මුදල් භාරකරුගෙන් නැවත මුදල් ඉල්ලා සිටිය යුතුය. එවිට ඒ දක්වා ගෙවා ඇති මුදලට සමාන මුදලක් නැවතත් සුළු මුදල් භාරකරුට ලබා දී අග්‍රිමය සම්පූර්ණ කරයි. එසේ කිරීම සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම ලෙස හැඳින්වේ. මේ තියෙන්නේ වියදම් කරනවා රුපියල් 15000ක් ඒ පිළිබඳ විස්තර කැසියර් දීලා මෙන්න ප්‍රතිපූරණය කරනවා. කැසියර් විසින් මේ වියදම් කරපු මුදලට සමාන මුදලක් නැවත ලබා දීලා සුළු මුදල් අග්‍රිමය 20000 නැවතත් සම්පූර්ණ වන තුරු ඒ ඉතිරි මුදල් දීම තමයි අපි මේ අග්‍රිම ක්‍රමය කියලා කියන්නේ. මේ වියදම් කරපු මුදලට සමාන මුදලක් දීමට තමයි අපි කියන්නේ ප්‍රතිපූරණය කිරීම කියලා. නැවත වතාවක් අලුතෙන් රුපියල් 20000ක් දෙන්නෙත් නැහැ. අර ඉතිරි වෙච්ච රුපියල් 5000 මෙයාට ආපහු දෙන්න කියලා කියන්නෙත් නැහැ. ඉතිරි වෙච්ච මුදල පෙට්ටියේ තියෙනවා.
ඒක සම්පූර්ණ වෙන්න වියදම් කරපු මුදලට සමාන ප්‍රමාණයක් තමයි ඔහුට ලබා දෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම කියලා. පැහැදිලිද? අපි දැන් ඔය කතා කරපු දේ උදාහරණයක් ආකාරයෙන් සාකච්ඡා කරමු. අපි ගමු පුංචි උදාහරණයක්. අපි හිතමු ලිහිණිගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රුපියල් 2000ක් කියලා. ඉතාමත් කුඩා ආයතනයක් පුංචි වියදම් කරන්න ඔය රුපියල් 2000ක් විතර දීලා තිබ්බම හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා සුළු මුදල් බාරකරුට අපි බාරකාරීත්වය දෙන්නේ රුපියල් 2000ක මුදලක්. එතකොට එක්තරා මාසයක් තුල කියන්නේ අපි දවස් කීපයක් ඇතුළත රුපියල් 2000කින් අපි හිතමු පළවෙනි සතිය කියලා. හරි? පළවෙනි සතිය. හරි? මෙයා වියදම් කරනවා පුංචි වියදම් ටිකක් තමයි යන්නේ. රුපියල් 1600ක්. හරි? ලිපි ද්‍රව්‍ය සඳහා රුපියල් 250ක්. පිරිසිදු කිරීමේ වියදම් විදියට රුපියල් 600ක් දීලා තියෙනවා. මේක සමහරවිට 3-4 සැරයකින් දීපු දේවල් වෙන්න පුළුවන්. රුපියල් 100-200 දීලා. සංග්‍රහ ගාස්තු රුපියල් 400යි. ගමන් වියදම් විදියට රුපියල් 350යි. මේ කාටද දුන්නේ කියලා අපි ඒ වවුචර් එක දිහා බැලුවා නම් අපිට හොයාගන්න පුළුවන්. හරි? පැහැදිලිද? 1600ක් වියදම් කරලා. ඒ අනුව වියදම් කළ මුදල රුපියල් 1600කි. සුළු මුදල් බාරකරු නැවත මුදල් ඉල්ලා සිටින විට ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරුට ලබා දෙන්නේ වියදම් කළ මුදල වූ රුපියල් 1600 පමණි. ප්‍රතිපූරණය කරනවා කියලා කියන්නේ වියදම් කළ මුදලට සමාන මුදලක් නැවත ලබා දීම. අන්න ඒ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මොකද්ද? සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම. එහෙමනම් රුපියල් 2000න් 1600ක් වියදම් කරනකොට අතේ ඉතුරු වෙන මුදල් ප්‍රමාණය රුපියල් 400යි. වියදම් එහෙමනම් ප්‍රතිපූරණයේ විදිහට අපි කීයක්ද ඉල්ලන්න පුළුවන්? 2000න් 400ක් අඩු වුණායින් පස්සේ 1600යි. කියන්නේ 2000 අඩු කිරීම රුපියල් කීයද? 400. වියදම් කරලා තියෙන්නේ තමා ගාව තිබ්බ මුදලෙන් ඉතිරි මුදල අඩු වුණායින් පස්සේ ඉතිරි ප්‍රමාණය තමයි වියදම් කළ ප්‍රමාණය. එහෙමනම් ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රුපියල් 2000යි. සුළු මුදල් ගෙවීම ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා සුළු මුදල් බාරකරු විසින් ඒ දක්වා සිදු කරන ලද සුළු මුදල් ගෙවීම වලට අදාළ වවුචර් සහිතව ගෙවීම් වවුචරයක් ප්‍රධාන මුදල් බාරකරු වෙත ලබා දිය යුතුය. අන්න වැදගත් තැන. මොකක්ද එතන කියන්නේ? ඊළඟ රුපියල් 1600 අපි ඉල්ලන්න නම් අපි මොකද්ද දෙන්න ඕන ලියවිල්ල? වවුචර් ටික ඔක්කොම ඇටච් කරලා ඔක්කොම අර ස්ටෑන්ඩඩ් ෆෝමැට්. හරි? අපි ඉල්ලන්න අර ආයතනයේ විසින් කලින් ෆෝමැට් එකකට හදපු ඒ වවුචර් එකක් මේ විදිහට තියෙන්න පුළුවන්. සුළු මුදල් වවුචර් එකක්. දිනය දාලා ඊට පස්සේ වවුචර් අංකය ඊට පස්සේ අවශ්‍යතාවය අවශ්‍ය කුමන දෙයක් සඳහාද ගමන් වියදම් මේ වගේ දාලා ඊට පස්සේ අනුමැතිය
පස්සේ මේකේ කැෂියර් මුදල් භාරකරුගේ අස්සන එම කරලා ඕනනම් මේකේ මුදල් ලබා ගතිමි කියලත් මුදල් ලබා ගන්න පුද්ගලයාත් අස්සම් කරන්න පුළුවන්. ලබා ගතිමි කියලා උඩින් අස්සම් කරන්නත් පුළුවන් මෙතන. මේ වගේ වවුචර් සකස් කරලා ඒ වවුචර්ස් ටික එකතු කරලා ඊට පස්සේ ඒ වවුචර්ස් වලට ඕනනම් ඒ අර චූටි බිල් හම්බෙන ඒවා තියෙනවානේ. ඒකත් ඉල්ල ගන්න පුළුවන් කියනවා. ඔයා මොනවා හරි ගම ඩීසල් ගැහුවා නම් ඩීසල් ගහපු එකේ ඉන්වොයිස් එක එහෙම නැත්නම් බිලක් ගෙනල්ලා දෙන්න කියලා කියන්න පුළුවන්. ඒ බිලත් මේක අනිත් පැත්තෙන් ඇටච් කරන්න පුළුවන්. වියදම කරා කියන්න සාක්ෂියකුත් තියෙනවා. ඒ වගේ ඒ වවුචර් ටිකේ එකතුව ඔක්කොම එකතු කරලා මෙයා නැවත වතාවක් ගෙවීම් වවුචරයක් සකස් කරන්න ඕන. ආයතනයේ තියෙන ගෙවීම් වවුචරය. ඒකත් ෆෝමැට් එකක් ඇති. මේ තියෙන්නේ මෙයාගේ වවුචර්ස් මෙයා සුළු මුදල් අනිත් අයට දෙනකොට භාවිත කරපු වවුචර්ස් ටික ආයේ සල්ලි ඉල්ලනකොට අපි ගෙවීම් වවුචරයක් සකස් කරන්න ඕන. එම කරලා ඒකේ අංකයක් ඇති. ඒකේ මොනවා හරි හේතුව අහනවා මොකක් සඳහාද කියලා. ඊට පස්සේ සුළු මුදල් කියලා එතන දාන්න පුළුවන්. මුදල. ඊට පස්සේ මුදල් භාරකරු එයා අස්සම් කරලා මේ ඊට පස්සේ මෙයාට ඔන්න ලබා ගතිමි කියලත් අස්සන කරන්න පුළුවන්. මේ දෙන්න. සුළු මුදල් භාරකරු මෙතන අස්සම් කරනවා. කැෂිය මෙතනින් අස්සම් කරලා මුදල නිකුත් කරනවා. ගෙවීම් වවුචරයක් සාක්ෂි සහිතව තමයි ප්‍රධාන මුදල් අයකැමි විසින් සුළු මුදල් භාරකරුට මේ මුදල ලබා දෙන්නේ. හොඳයි දුවලා පුතාලා. අපි දැන් සුළු මුදල් පොත නඩත්තු කිරීම පිළිබඳ මූලික කාරණා අපි ඒ සංකල්පය අපි අවබෝධ කරගත්තා. ඒ වගේම අපි කිව්වා මොකද්ද සුළු මුදල් අග්‍රිමය කියලා. ඒ වගේම සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කරනවා කියලා කියන්නේ කුමක්ද? ඒක කරන ඒ ක්‍රමවේදය කුමක්ද කියන කරුණු අපි දැනගත්තා. එමනම් අපිට දැන් හම්බෙනවා මෙම පාඩම යටතේ අපිට ලැබෙන ක්‍රියාකාරකම් අංක 4 මේ අග්‍රිම ක්‍රමය තවදුරටත් අපිට අවබෝධ කර ගැනීමට පුංචි උදාහරණයක් තමයි මේකේ තියෙන්නේ. අපි එහෙමනම් බලමු මේක අපිට හදන්න පුළුවන්ද කියලා. 2021 හරි. සීමා සහිත සරසි සමාගම සුළු මුදල් ගෙවීම සඳහා අග්‍රිම ක්‍රමයට සුළු මුදල් පොතක් පවත්වාගෙන යයි. එම ව්‍යාපාරයේ සුළු මුදල් ගනුදෙනු සම්බන්ධ තොරතුරු පහත දැක්වේ. 2021 ජනවාරි 1 වෙනි දින සුළු මුදල් භාරකරු අත ඉතිරිව තිබූ මුදල රුපියල් 330ක් විය. ජනවාරි මාසයේ සුළු මුදල් වියදම් සඳහා රුපියල් 1670ක් වැය වූ බව සුළු මුදල් වවුචරයේ සඳහන්ව තිබිනි. ඉහත තොරතුරු ඇසුරෙන් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කොපමණද? දෙවෙනි ප්‍රශ්නය 2021 ජනවාරි මාසයේ 31 වන දින ප්‍රධාන මුදල් භාරකරු විසින් ප්‍රතිපූරණය කරන ලද මුදල කොපමණද? තුන්වෙනි ප්‍රශ්නය 2021 දෙවැනි මාසයේ 1 වෙනි දින සුළු මුදල් අග්‍රිමය රුපියල් 500කින් වැඩි කිරීමට තීරණය කළේ නම් ප්‍රතිපූරණය කරනු ලබන වටිනාකම කොපමණද?
අලුතෙන් ප්‍රතිපූර්ණය කරනු ලබන වටිනාකම කොපමණද? ඊළඟ 4 වෙනි ප්‍රශ්නය 2021 3යි 1 වෙනි දින මාර්තු මාසේ 1 වෙනි දින රුපියල් 729ක සුළු මුදල් ශේෂයක් ඉතිරි වූයේ නම් එදිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කොපමණද? හොඳයි. අපි දැන් උත්සාහ කරමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. ආයෙත් බලන්න. ජනවාරි මාසේ 1 වෙනි දින මුදල් බාරකරු අත ඉතිරිව තිබූ මුදල 330කි. ජනවාරි මාසේ සුළු වියදම් සඳහා රුපියල් 1670ක් වැය වූ බව මුදල් වවුචරයේ සඳහන්ව තිබිණි. පස්සේ එහෙමනම් මොකද්ද මේ ගාණෙන් වෙලා තියෙන්නේ? මේ යම්කිසි කාලච්ඡේදයක් අවසානයේ, ඒ කියන්නේ සුළු මුදල් ඉල්ලන කාලච්ඡේදයක් අවසානයේ ඒක අපිට කියන්න බෑ. සුළු මුදල් අවශ්‍ය වන්නේ ඒ මුදල් ටික ඉවරෙච්ච වහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතිපතා එක දිනයකදී වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ සුළු මුදල් තියෙන ප්‍රමාණය බොහෝ විට අවසන් වෙලා තව සුළු මුදලක් තමයි අතේ ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක සුළු මුදල් බාරකරු නැවත මුදල් ඉල්ලනවා කාගෙන්ද? ප්‍රධාන මුදල් අයකැමිගෙන්. හරි. එතකොට අන්න ඒ ගණදෙනුව හා අදාළ තොරතුරු ටිකක් තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට මේ මේන් කැෂියර්ට මුදල් බාරකරුට ලැබෙන තොරතුරුත් එක්ක මෙයා පෙන්නනවා රුපියල් 330යි අතේ ඉතුරු වෙලා තියෙන්නේ. රුපියල් 1670ක් වැය වූ බව වවුචරේ සඳහන්ව තියෙනවා. අපි දැන් කිව්වා ප්‍රධාන මුදල් අයකැමිගෙන් මුදල් අපි ඉල්ල ගන්න ඕන නම් සුළු මුදල් බාරකරු විසින් එයාට ඉදිරිපත් කරන්න ඕන මූලාශ්‍ර ලියකියවිල්ල මොකක්ද කියලා. ඒකට අපි කියනවා සුළු මුදල් ගෙවීම් වවුචරය. අර මං කිව්ව දෙවෙනියට ලිව්ව ලියවිල්ල වවුචරය. වවුචරේ ඒක සුළු මුදල් වැය කරපු ඉල්ලන මුදල සඳහන් වෙනවා. ඒක ඉල්ලන්නේ කීයක්ද? රුපියල් 1670ක්. දැක්කා නේද? කැඩිච්ච ගාණක් ඉල්ලන්නේ. කැඩිච්ච මුදලක් ඉල්ලන්නේ. හරි. රවුම් ගණදෙනුවක් නෙමෙයි තියෙන්නේ. එහෙම කියලා වවුචරෙන් එයා සල්ලි ටිකක් ඉල්ලනවා. එහෙම කරලා අතේ තියෙන්නේ 300යි. 330යි. දැන් පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න බලමු. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කොහොමද? සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ අර ප්‍රධාන මුදල් අයකැමි විසින් ඕනම අවස්ථාවක අලුතෙන් මෙයාට ප්‍රතිපූර්ණය කරනකොට එයා ගාව සම්පූර්ණ වෙන සම්පූර්ණ වටිනාකම. අතේ ඉතිරි මුදල සහ අර වියදම් කළ මුදල් ටික නැවත ප්‍රතිපූර්ණය කරායින් පස්සේ මේ දෙක එකතු වුණායින් පස්සේ ලැබෙන අගය තමයි අග්‍රිමය කියලා කියන්නේ. ඉස්සලා ගානේ අපිට අග්‍රිමේ රුපියල් මං හිතන්නේ මුලින්ම උදාහරණේ රුපියල් 2000ක් කියලා තිබ්බා. මේකේ එහෙම කියලා නැහැ. අපෙන් තමයි අහන්නේ වටිනාකම කොච්චරද කියලා. ඒ කියන්නේ අපිට දීලා තියෙන අපේ ගානේ තියෙන තොරතුරු ආශ්‍රිතව අපිට ඒක හොයන්න ඕනේ. ඒ කියන්නේ අතේ ඉතිරි මුදල රුපියල් 300යි ප්‍රතිපූර්ණය කරන මුදල 1670යි. එහෙමනම් සුළු මුදල් අග්‍රිමය කොහොමද අපි හොයන්නේ? අපි දන්නවා අත ඉතිරි 330යි ප්‍රතිපූර්ණය 1670යි. ප්‍රතිපූර්ණය කරපු වහා සුළු මුදල් බොක්ස් එකේ තියෙන මුදල් ප්‍රමාණය කීයද? රුපියල් 2000. එහෙමනම් සුළු මුදල් අග්‍රිමේ වටිනාකම කීයද? රුපියල් 2000යි. මේක තමයි අග්‍රිමේ කියලා කියන්නේ. අග්‍රිමේ කියලා කියන්නේ මුදල් බාරකරු අත තියෙන
සම්පූර්ණ මුදල වියදම් කරපු මුදල් සහ අතීතී මුදල් වල එකතුව තමයි අග්‍රිමය කියලා කියන්නේ. එහෙනම් අග්‍රිමේ වටිනාකම කීයක්ද මෙතන? රුපියල් 2000යි. ඊළඟ ප්‍රශ්නය තමයි 1.31 වන දින ප්‍රධාන මුදල් භාරකරු විසින් ප්‍රතිපූර්ණය කරන ලද මුදල කොපමණද? එහෙමනම් ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කළ මුදලට සමාන මුදලක්. ජනවාරි මාසයේ සුළු වියදම් සඳහා 1670ක් වැය වූ බව වවුචරේ සඳහන් වෙලා තිබ්බලු. එහෙමනම් අලුතෙන් අපි ඉල්ලන්නේ වියදම් කර ප්‍රමාණයට සමාන මුදලක්. ඒක මං ඉස්සෙල්ලා කිව්වා. අලුතෙන් ඉල්ලන්නේ වියදම් කර මුදලට සමාන මුදලක්. ඒ වවුචර්ස් වල එකතුව. එහෙමනම් ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කළ මුදලට සමාන මුදලක් මිස මේ රුපියල් 2000 නෙවෙයි. එහෙනම් වියදම් කළ මුදල කීයද? රුපියල් 1670. දැන් අපි තුන්වන කොටස බලමු. 2021 පෙබරවාරි මාසයේ පළවෙනි දින සුළු මුදල් අග්‍රිමය 500කින් වැඩි කිරීමට තීරණය කළේ නම් ප්‍රතිපූර්ණය කරනු ලබන වටිනාකම කොපමණද? දැන් 1.31 1670ක් තමයි අපිට දැන් තියෙන අග්‍රිමය අනුව ඉල්ලන්න පුළුවන්. මොකද සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ යටතේ අපිට ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන් වෙන්නේ අපි විසින් වියදම් කළ මුදලට සමාන මුදලක් පමණක් නිසා. හැබැයි ආයතනයේ තීරණයක් ගන්නවා සුළු මුදල් අග්‍රිමේ වටිනාකම වැඩි කිරීමට. රුපියල් 500. එහෙමනම් අපේ අලුත් අග්‍රිමේ වටිනාකම කීයද? රුපියල් 2000 එකතු කිරීම 500. මේ තියෙන්නේ දැනට තියෙන ලිමිට් එක, මේ අලුතෙන් වැඩි කරන ලිමිට් එක. එහෙමනම් 2500යි නව අග්‍රිමය. අලුත් තීරණයත් සමග අග්‍රිමේ ඉහළ දැම්මා රුපියල් 2500යි. දැන් ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? 500කින් වැඩි කරලා තියෙන අවස්ථාවක ප්‍රතිපූර්ණය කරනු ලබන මුදල කොපමණද? දැන් මෙයා වියදම් කරලා තියෙනවා 1670ක්. අලුතෙන් එයාට රුපියල් 500ක අග්‍රිමේ වැඩි කිරීමකුත් සිද්ධ වෙනවා. එහෙමනම් දැන් කීයක් අපිට සල්ලි තියෙන්න ඕනද? අලුත් ලිමිට් එකත් එක්ක රුපියල් 2500ක මුදලක් එයා ගාව තියෙන්න ඕන. එහෙමනම් හරි, නව අග්‍රිමේ 2500 නම් අතීතී මුදල කීයද? රුපියල් 330යි. 330යි. එතකොට අපිට අතීතී මුදල නැවත වතාවක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපිට අනිත් බැලන්ස් එක හම්බ වෙනවා. ඒක නිසා අපි බලමු කීයක් අපිට අලුතෙන් සල්ලි ලැබෙනවද කියලා, ප්‍රතිපූර්ණයක් ලැබෙනවද කියලා. රුපියල් 2170ක්. හරිද? 2170ට 330ක් එකතු වුණායින් පස්සේ රුපියල් 2500ක් ලැබෙනවා. එහෙමනම් අර කලින් තිබ්බ විදිහට මේක ක්‍රියාත්මක වුණා නම් අපිට හම්බෙන්නේ රුපියල් 1670යි. නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ 1670ට අමතරව තව රුපියල් 500කුත් අපිට අලුතෙන් ලැබෙනවා. මොකද අග්‍රිමේ වැඩි කරලා තියෙන නිසා. එම නිසා අපිට අලුතෙන් හම්බෙන මුදල තමයි 2170ක්. අපිට ක්‍රම දෙකකට ඒක හදන්න පුළුවන්. මේ එක ක්‍රමයක්, මේ අනෙක් ක්‍රමය. හරි? එහෙනම් අවසාන වශයෙන් අපිට මොකක්ද අහන ප්‍රශ්නේ? අපි හතරවෙනි කොටසත් අපි බලමු. හරි?
එවනම් මේකට පිළිතුර 2170යි. දෙදස් 21 3යි පළවෙනි දින රුපියල් 729ක සුළු මුදල් ශේෂයක් ඉතුරු වූයේ නම් ඒ කියන්නේ දෙවෙනි මාසේ ඉවර වෙලා තුන්වෙනි මාසේ පළවෙනිදා වෙන විට 729ක සුළු මුදල් ශේෂයක් ඉතුරු වූයේ නම් එදිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කොපමණද? එහෙමනම් 729ක් ඉතුරු වෙලා තියෙනවා නම් 2500ක අග්‍රිමයක් අපි නඩත්තු කරා. ඉතිරි වෙලා තියෙන්නේ 729යි. එහෙමනම් අපි ඊළඟ ප්‍රතිපූර්ණය කීයද? 10න් 9ක් 1යි, 9න් 2ක් 7යි, 14න් 7ක් 7යි, 1771යි. එහෙමනම් කීයද? 1771යි. මේ හැම එකක්ම රුපියල්. හරි නේද? එහෙමනම් ප්‍රතිපූර්ණය කියලා කියන්නේ අලුතෙන් කැෂියර්ගෙන් අපි ලබා ගන්න මුදල කොච්චරද කියලා. හොඳයි. ක්‍රියාකාරකම් අංක 4ත් සමග සුළු මුදල් අග්‍රිම ක්‍රමය පිළිබඳ අපි සාකච්ඡාව අපි සම්පූර්ණ කරා. ඒ පිළිබඳ අපි න්‍යායාත්මක කරුණු පිළිබඳ අවබෝධයක් හොඳින් ලබා ගත්තා. මොකද්ද සුළු මුදල් අවශ්‍යතාවයක් ඇයි ආයතනයකට ඇතිවන්නේ? සුළු මුදල් කියලා කියන්නේ අපි කිව්වා ආයතනයක එදිනෙදා නිතර සිදුවන කුඩා වියදම් කළමනාකරණය කිරීමේ පහසුවෙන් ගෙවීමේ ඒ ක්‍රමවේදයට තමයි අපි කියන්නේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. ඒ අනුව ප්‍රධාන භාරකරු විසින් බලයක් ලබා දෙන අනෙක් සුළු මුදල් භාරකරු වෙත ලබා දෙන ඒ සුළු මුදල් මුදලේ වටිනාකම තමයි සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ. නැවත වතාවක් ඔහුට මුදල් ලබා ගන්නකොට සුළු මුදල් භාරකරුට ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔහු විසින් මේ අග්‍රිමයෙන් වියදම් කළ මුදලට සමාන මුදලක් පමණයි. ඒකට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා. එහෙමනම් ඕනම අවස්ථාවක සුළු මුදල් කරු භාරයේ තියෙන්න පුළුවන් මුදල මේ සුළු මුදල් අග්‍රිමයට වඩා වැඩි වෙන්න බෑ. ඒ වගේම සුළු මුදල් පොතේ අපේ යම්කිසි මුදලක් ඉතිරි වෙලා තියෙනවා නම් වියදම් කළ මුදලට සමාන ගාණක් ලැබෙන්න වවුචර් ඔහු සන්තකේ තියෙන්න ඕන. එතකොට තමයි අපිට පාලනයක් ඇති කරගන්න පුළුවන්. අපිට ඔප්පු කරන්න පුළුවන් මේ මුදල් අපි වියදම් කරලා තින්නේ ආයතනයේ බලයලත් නිසි දේවල් වලට කියලා. එතකොට මේ ක්‍රමයට අපි කියනවා සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. එහෙමනම් අද දින අපි පාඩම මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ පාඩමෙන් අපි බලමු මේ සුළු මුදල් ලේඛනය අපි නඩත්තු කරන්නේ කොහොමද කියලා.